ඕම් ශාන්ති. 2022 අගෝස්තු මාස 1 වන දින උදෑසන මුරලි බාප්දාදා මදුබන්. මුරලි සාරය සුමිහිරි දරුවනි, පරමපියා ඔබට පවසන සුමිහිරි ඥාන කරුණු ධාරණය කරගන්න. කිරි සහ පැණිමින් ඊතා සුමිහිරි වන්න. කිසිවිට ලුණු වතුර මෙන් නොවන්න. ප්‍රශ්නය: ඔය දරුවන් නව රාජධානී තිලකය ලබන්නේ කිනම් මහා මන්ත්‍රයෙන්ද? පිළිතුර: මෙකල්හි පරම පියා විසින් දෙන මහා මන්ත්‍රය. සුමිහිරි ආදරණීය දරුවනි, පියාවත් ඔබේ උරුමයත් සිහිපත් කරන්න. දෙවෙනි ප්‍රශ්නය බාබගේ, ඔබේ දැක්ම කෙසේද? ලෝකය එසේ වේ යනුවෙන් කියා ඇත. මෙම කියමන කුමකටද? පිළිතුර: මෙකල මනුෂ්‍යයන් අපවිත්‍රයි, එසේම අවලස්සනයි. ඒ හේයින් ඔවුන් ඒ අනුව ලක්ෂ්මී නාරායන සහ රාමා සීතා වැනි දේවතාවරුන්ගේ පූජනීය ප්‍රතිමා නිර්මාණය කර ඇත. එහි අර්ථ ඔවුන්ට නොතේරෙයි. මෙම කියමන ඇත්තේ අන්න ඒ නිසායි. ගීතය: ඔබේ හදවත නම් කැඩපත තුලින් බලනු මැන හිතවත. ඕම් ශාන්ති. සුමිහිරිතම ආදරණීය බොහෝ කල් වෙන් වී සිට දැන් හමු වුණ දරුවන් ගීතයෙන් කොටසක් ඇසුවා. ඔබේ හදවත නම් කැඩපතෙන් බලන්න. ඔබ කොපමණ පව් කර තිබේද? කොපමණ පින් කර තිබේද කියා. හද කැඩපතෙන් බැලීමෙන් කොපමණ පව් සහ පින් ඔබ රැස් කර ඇත්දැයි සිතා බලන්න. මෙය පාපතර ජීවාත්මයන්ගේ ලෝකය වේ. ස්වර්ණමය යුගයට කියන්නේ පින්වත් ජීවාත්මයන්ගේ ලෝකය කියයි. පින්වත් ජීවාත්මයන් මෙහි කෙසේ සිටිය හැකිද? සියල්ලන්ම නොකඩවා පව් කරමින් සිටින්නේ රාවණගේ රජදහන නිසායි. ඔවුන්ම කියනවා පාරිශුද්ධ කරවාණෙනි, පැමිණෙන්න. ಭಾರತය පින්වත් ජීවාත්මයන්ගේ ලෝකය බව අප දන්නවා. එහිදී කිසිම කෙනෙක් පව් කර නැත. සිංහයා සහ බැටළුවා එකම ජලාශයෙන් එකට වතුර බොති. ඔවුන් කිරි පැණි වාගේය. පියාත් කියන්නේ දරුවනි, කිරි පැණි වාගේ ඉන්න. පුණ්‍යාත්මයන්ගේ ලෝකයේ තමෝ ප්‍රදාන් ජීවාත්මයන් සිටිය හැක්කේ කෙසේද? දැන් පරම පියා ඔබව ප්‍රබෝධමත් කර ඇත. ඔබ සතෝ ප්‍රදාන් දේවතාවන් වී සිටී බව ඔබ දන්නවා. ඔවුන්ගේ වර්ණනා තිබෙනවා. සර්ව ගුණ සම්පන්න, සොළොස් කලාවෙන් පරිපූර්ණ වූවන් කියා. අපත් ඔවුන්ව එසේ වර්ණනා කරනවා. මිනිස්සු කියනවා මා ගුණදම් නොමැති කෙනෙක්, මාහට යහගුණ කිසිවක් නැත. ප්‍රභු, ඔබ පැමිණි කල අපටත් ඒ අය මෙන් විය හැකියි. අපට කරුණාව පාන්න. මෙසේ කීවේ ජීවාත්මයයි. ඔබ මේ කාලේ පාපාත්මයන් බව තේරුම්ගෙන ඇත. පූජිත දෙවි දේවතාවන්
පුණ්‍යාත්මයන්ය. සැවොම දේවතා ප්‍රතිමාවන් පාමුල වැඳ වැටෙති. සාදු සන්න්‍යාසී වරුන්ද අමරනාත් ශ්‍රීනාත් ద్వාරේ වන්දනාවේ යති. එබැවින් මේ පාපාත්මයන්ගේ ලෝකයයි. ಭಾರತය ලක්ෂ්මී සහ නාරායණගේ රාජධානිය වී තිබූ කල එය පුණ්‍යාත්මයන්ගේ ලොවිය. එයට කීවේ දිව්‍ය ලෝකය කියායි. කෙනෙකු මිය ගිය විට මිනිස්සු ඔහු දෙව්ලොව සැපත් වුණා කියා කියති. එහෙත් දෙව්ලොව ඇත්තේ කොහේද? දිව්‍ය ලෝකයක්ව තිබූ කල එය ස්වර්ණම යුගයේ විය. මිනිස්සු සිතට එන ඕනෑම දෙයක් කියාගනී. ඔවුන් කිසිවක් තේරුම් ගන්නේ නැහැ. ඔහු දිව්‍ය ලෝකයට ගියා නම් නිසකයෙන්ම ඔහු සිටින්නේ ඇත්තේ අපායේ. සන්න්‍යාසීවරයෙක් අපවත් වූ විට ඔවුන් කියන්නේ ඔහු ආලෝකයේ ගිලී ගියා කියායි. එහි යම් වෙනසක් තිබෙනවා. ආලෝකයේ ගිලී යාම යනු ඔහු යලිත් මෙහි නොයන වගයි. අප ජීවාත්මයන් වාසය කරන්නේ නිර්වාණයේ. එනම් ශබ්දය අභිබව දේශයේ බව ඔබ දන්නවා. වෛකුන්ඨ එනම් පාරාදීසයයි. එයට නිර්වාණ දේශය කියා කිවන හැක. ඔබට හොඳින් ධාරණය කරගත යුතු ඥානයේ ඊටමත් හොඳ සොමිහිරි විෂයන් බාබා කියන්නේ. බාබා ඇවිත් සිටින්නේ පාරාදීසයට යන මාර්ගය ඔබට පෙන්වා දීමටයි කියා ඔබ දන්නවා. පරම පියා ඇවිත් සිටින්නේ අපට රාජයෝග ඉගැන්වීමටයි. ඔහු අපට පාරිශුද්ධ ලොවට යන මාර්ගය පෙන්වා දෙයි. ඔහු අපේ මාර්ගෝපදේශක වී අපව ආපසු නිවසට ගෙන යයි. සැබවින්ම විනාශය අත ළඟ ඇත. විනාශ වී යාමට තිබෙන්නේ පැරණි ලෝකයයි. මහත් විපත්ති ආදිය සිදුවන්නේ පැරණි ලෝකයේ තුලයි. බාබා ඊටමත් සුමිහිරි. ඔහු අන්ධයින්ට සැරයටියක් වෙනවා. මිනිස්සු දිගටම ඝන අඳුරේ කැරකෙනවා. බ්‍රහ්මාගේ දහවල සහ බ්‍රහ්මාගේ රාත්‍රිය කියා කියති. බ්‍රහ්මා මෙහි සිටිනවා. පරම පියා ඇවිත් රාත්‍රිය දහවලට වෙනස් කරනවා. අඩ චක්‍රයක් එය දහවලත්, අඩ චක්‍රයක් එය රාත්‍රියත් වේ. ඔබට දැන් එය වැටහි ඇත. මිනිස්සු සිතන්නේ යකඩ යුගය තවමත් එහි ලදරු වියේ කියායි. ඇතැම් විට ලෝකය විනාශ වීමට ඇතැයි කියාද කියති. එහෙත් ඔවුන්ට කිසිවක් නොවැටහි. මෙකල යම් කෙනෙක් තම නිවස අතහැර යන්නේ බොහොම කලාතුරකින්. කිසියම් කාරණාවක් මතයි ඔහු නිවෙස් අතහැර ගොස් සන්න්‍යාසීන් වන්නේ. කලකට පෙර රජය විසින් නියෝගයක් කර තිබුණේ සන්න්‍යාසීන් පවා බලපත්‍රයක් අරගත යුතුයි කියා. තමන්ගේ පවුලේ අය සමග නොරොක් වී සන්න්‍යාසියෙකු වීම කල නොහැකි දෙයකි. එසේ වේ නම් ඔහු හේතු රහිතව බොහෝ දේ ලබනු ඇත. ඒවා සීමිත අත්හැරීමය. එහෙත් මෙය ඔබේ අසීමිත අත්හැරීමයි. මෙකල මුළු ලොවම අපිරිසිදුයි. එය
පිළිතුරු කිරීම ඒකායන පියා සතු කාර්යයයි. ස්වර්ණම යුගයෙහි තිබෙන්නේ පාරිශුද්ධ ගෘහස්ත ධර්මය පමණයි. ලක්ෂ්මී සහ නාරායණගේ රූප තවමත් ඇත. මිනිස්සු දේවතාවරුන්ගේ වර්ණනා ගයන්නේ ඔබ සියලු ගුණධර්ම වලින් සපිරී අයයි කියාය. සංන්‍යාසීන්ට ඇත්තේ හත යෝගාව කර්මය අත්හැරීම. කෙසේ වෙතත් කර්මයේ අත්හැරීම කළ නොහැක. මිනිසුන්ට තත්පරයකටවත් ක්‍රියාවක් නොකර සිටිය නොහැක. කර්මය ප්‍රතික්ෂේප කරන ප්‍රකාශය වැරදි. මෙය කර්ම යෝගා සහ රාජ යෝගා වේ. ඔබ සූර්ය වංශික දේවතාවරුන් වී සිටියා. ඔබ උපත් 84ක් ගත යුතු බව ඔබ දන්නවා. ඔවුන්ද කුලයන් ගැන කතා කරති. බ්‍රාහ්මීන් කුලය ගැන කිසිවෙකු දන්නේ නැත. ඔබ දරුවන් හට පරමපියා මහා මන්ත්‍රයක් දී තිබෙයි. නොකඩවා පරමපියා සහ ප්‍රාප්තිය සිහිපත් කරන්න. එවිට ඔබ රාජධානියේ තිලකය ලබා ගන්නවා ඇත. සුමිහිරි ප්‍රියතම දරුවන් ඔබේ නිවසේ පවුලේ අය සමග ඉඳිමින් නෙළුම් මලක් මෙන් ජීවත් වන්න. සෙනෙහසින් සිටිනවා වාගේ ඔබට කෝපයෙන් ඒ තරම් දේවල් ලබාගත නොහැකි. ඊටමත් සුමිහිරි වන්න. පරමපියාගේ ස්මරණෙහි හිඳිමින් අකණ්ඩව නොකඩවා සිනාසෙමින් සිටින්න. දේවතාවරුන්ගේ පින්තූර දෙස බලන්න. ඔවුන් ඊතා ප්‍රීතිමත්වයි සිටින්නේ. ඔබ දැන් දන්නවා අප තමයි එසේ සිටියේ කියා. දේවතාවරුන් වී සිට පසුව අප ක්ෂත්‍රීය, වෛශ්‍ය සහ ශුද්‍රයන් බවට පත් වුණා. දැන් සංගම යුගයේදී අප බ්‍රහ්මාගේ මුවින් උපන් දරුවන් වී සිටිනවා. බ්‍රහ්මාගේ මුවින් උපන් නිර්මාණයන් පරමාත්ම දෙවියන්ගේ කුලයට අයත් වෙනවා. ඔබට පියාගේ උරුමය වශයෙන් මුක්තිය සහ ජීවන මුක්තිය ලැබෙනවා. ඔබ දන්නවා දේවතා අධිරාජ්‍යය තිබුණේ කොයි කාලයේද කියා. එකල වෙනත් ආගම් නොතිබුණි. එහි චන්ද්‍ර වංශයත් නොතිබුණි. මෙය තේරුම් ගත යුතු කාරණාවයි. ඔවුන් හම්සෝ යන්නෙහි අර්ථය වටහාගෙන තිබෙන්නේ ජීවාත්මයත් පරමාත්මය වේය කියායි. ඔබ දැන් දන්නවා අප නැවත වතාවක් දේවතාවන් වී පසුව ක්ෂත්‍රියයන් වනවා කියා. මෙසේ ජීවාත්මය කියයි. ජීවාත්මයක් වූ මා පාරිශුද්ධව සිටි කල මාහට පාරිශුද්ධ ශරීරයක් තිබුණි. එය පාපයෙන් තොර වූ දේශයයි. එහෙත් මේ පාපතර දේශයයි. දුක් දේශය, සතුරු දේශය සහ අප සියලු ජීව සත්තාවන් විසූ සාම දේශය ඇත. ඔවුන් කියයි චීන සහ හින්දූන් සහෝදරයන් කියා. නමුත් ඔවුනුත් එහි අර්ථ දැනගත යුතුයි. අද ඔවුන් සහෝදරයන් කියා ගනී. හෙට දින ඔවුන් විඩි තබා ගනී.
සියලු ජීව සත්තාවන් සහෝදරයන් දෙවියන් සර්ව ව්‍යාප්ති කියා කීමෙන් සියල්ලන්ම පියවරුන් වෙනවා. උරුමය දෙන්නේ පියෙක්. එවිට උරුමය ලබන්නේ සහෝදරයන්. මෙහි දිවා රැමෙන් වෙනසක් තිබේ. ඔහු පාරිශුද්ධ කරුවා වේ. නොවේද ඔබ පාරිශුද්ධ විය යුත්තේ ඔහු තුලිනි. අප මනුෂ්‍ය භවෙන් දේවතාවන් බවට වෙනස් විය යුතුයි. එය ග්‍රන්ථවල සඳහන් වෙන්නේ මනුෂ්‍යයන්ව දේවතාවන් බවට වෙනස් කිරීමට දෙවියන්ට ඒ තරම් කාලයක් ගතවන්නේ නැතේ කියායි. තප්පරයක් තුල ජීවන මුක්තිය කියාත් සිහිපත් කරනවා. අප ජීවන මුක්තිය ලද ජීවාත්මයන් හට දැන් තිබෙන්නේ බැඳීම් සහිත ජීවිතයක්. දේවතාවරු පාප මාර්ගයේ යන විට තඹ යුගයත් සමගම රාවණ රාජ්‍ය පටන් ගනී. ඔවුන් ළඟ ඒවායේ සලකුණු ඇත. ජගන්නාථ පුරියෙහි දෙවි දේවතාවන්ගේ ඉතා විරූපී ප්‍රතිමා ඇත. මුලදී ඒවායෙහි අරුත ඔබද නොදැනයි සිටියේ. එහෙත් දැන් ඔබ බොහෝසේ වටහාගෙන ඇත. ඔබ පුදුමයටපත් වුණා. දෙවි දේවතාවරුන්ගේ රූප ඒ තරම් විරූපී ලෙස තිබිය හැකි කෙසේද කියා. එහි ඇතුළත ජගත් නාථගේ කළු ප්‍රතිමාවන් ඇත. ශ්‍රීනාථ ద్వාරයේ පවා කළු ප්‍රතිමා තිබෙනවා. ජගත්නාථගේ රූප කළුවට පෙන්වා ඇත්තේ ඇයිදැයි කියා කිසිවෙකු නොදනී. ඔවුන් කියන්නේ ක්‍රිෂ්ණාව සර්පෙක් දෂ්ට කර තිබෙනවා කියායි. රාමාට කුමක්ද වුනේ? ඔවුන් නාරායණගේ පවා කළුවන් ප්‍රතිමා පෙන්වා ඇත. එසේම ඔවුන් ළඟ කළුගල් ශිවලිංගම් දැත. ඔවුන් සෑම එකක්ම කැතට පෙන්වා ඇත. ඔවුන්ගේ දැක්ම අනුව ඔවුන්ගේ ලොව එසේම වේ. මෙකල සියල්ලන්ම අපවිත්‍රයි අවලස්සනයි. එම නිසා ඔවුන් දෙවියන්වත් අවලස්සනට පෙන්වෝවා. ප්‍රථමයෙන්ම ඔවුන් ශිවාට පූජා කරන්න ගත්තේ දියමන්ති ලිංගම් එකක් නිර්මාණය කිරීමෙන්. දැන් ඒ සියලු දේ අතුරුදහන් වී ඇත. මේවා ඊටමත් වටිනා දේවල්. පුරාතන දේවලට බොහෝ වටිනාකමක් දී තිබෙනවා. වන්දනාමාන කිරීම පටන්ගෙන දැනට වසර 2500ක කාලයක් ගත වී ඇත. එම නිසා ඒවා ඒ තරම්ම පැරණි ඒවා විය යුතුයි. ඊට වඩා වැඩියෙන් නොවේ. ඊටමත් පුරාතන රූප එම දෙව් දේවතාවරුන්ගේය. ඔවුන් කියන්නේ ඒවා වසර 100,000 ගණන් පැරණි කියායි. වසර 5000කට පෙර දිව්‍ය ලෝකයක් වී තිබූ ಭಾರತය දැන් යකඩ යුගයේ ඇති බව දැන් ඔබ දන්නවා. විනාශය අත ළඟයි. සෑම කෙනෙක්ම ආපසු යා යුතුයි. සියලු දෙනාවම ආපසු ගෙන යන්නේ පරම පියායි. ඔබ බ්‍රහ්මා තුලින් බ්‍රාහ්මණයන් වුණා. පසුව එහිදී ඔබ දේවතාවන් වශයෙන් පෝෂණය කෙරෙනවා ඇත.
මේ දේවල් භගවත් ගීතාවේ සඳහන් වී නැත. පරම පියා කියයි ඥානය අතුරුදහන් වෙයි. ලක්ෂ්මී සහ නාරායන ත්‍රිකාලදර්ශී නොවේ. එම නිසා මෙම ඥානය ඊතා පැරණි එකක් යයි කිව හැක්කේ කෙසේද? මේ කාලේ ඔබ ත්‍රිකාලදර්ශී වේ. ඔබ විසින් මේ කාලයේදී හොඳම සේවය සිදු කෙරෙනවා. එම නිසා සැබෑ ආධ්‍යාත්මික සමාජ සේවකයන් ඔබ වේ. ඔබ දැන් ජීවාවදානයට පත් වෙමින් සිටින්නේ. ජීවාත්මය තුළ මිශ්‍ර වී තිබෙන දේ ඉවත් කරන්නේ කෙසේද? පියාත් ස්වර්ණාභරණ වෙලෙන්දකි. ජීවාත්මය නම් වූ රත්නම් වලට යකඩ මිශ්‍ර වූ විට ජීවාත්මය අපවිත්‍ර වෙයි. එසේනම් ජීවාත්මය දැන් පාරිශුද්ධ විය හැක්කේ කෙසේද? පරම පියා කියයි, "ඕ ජීවාත්මයනි, නිරතුරුවම මා පමණක් සිහිපත් කරන්න. පාරිශුද්ධ කරු පරමාත්ම පියා ඔබට ශ්‍රීමත් ලබා දෙනවා. පරමාත්ම දෙවියන් කතා කරනවා. "ඕ ජීවාත්මයනි, ඔබ තුල කලවමක් තිබෙනවා. දැන් ඔබ අපිරිසිදුයි. මහත්මා කෙනෙක් අපිරිසිදු වෙන්න බෑ. එක් ක්‍රමයයි තිබෙන්නේ. නිරන්තරයෙන් මා පමණක් ස්මරණය කරන්න. ඔබේ පාපයන් යෝග ගින්නෙන් නැති වී යාවි. ආශ්‍රමයන් බොහෝ ඇත. ඔවුන් විවිධ වර්ගවල හත යෝගා පින්තූර තබා ඇත. මෙය ස්මරණය හෝ යෝගාවේ බතියයි. එනම් උදුනයි. ඔබට තමන්ගේ නිවසේ පවුලේ අය සමග ඉඳිමින් ආහාර ආදිය සාදන්නත් ඔබගේ දරුවන් රැක බලා ගැනීමත් කරන්න පුළුවනි. නමුත් ඔබට උදෑසන කාලය තිබේ. මෙසේ කියා තිබෙනවා, "ඕ මාගේ මනස, හිමිදිරි පාන්දර රාමා සිහි කරන්න." බුද්ධිය ඇත්තේ ජීවාත්මය තුලයි. ඔවුන් භක්ති කරන්නේ පාන්දරමයි. ඔබත් පාන්දරින්ම අවදි වී පරම පියා සිහිපත් කරන්න. එවිට ඔබේ පව් නැති වී යයි. සියලු කුණු කසල ඉවත් වී යාවි. එවිට ඔබ ජීවාත්මයන් පිරිසිදු වේවි. අනතුරුව ඔබට පිවිතුරු ශරීරත් ලැබේවි. ඔබ ජීවාත්මයන් තුල කැරට් එනම් ප්‍රමිතිය දෙකක්වත් ඉතිරිව නැත. ಭಾರತයේ දේවතාවරුන්ගේ උපත් 84ක ගිණුම් තිබෙන්න ඕන. ලෝක ඉතිහාසය සහ භූගෝලය දැන් යලිත් සිදු වෙමින් නැත. කෙසේ වෙතත් එහි කාල පරාසය කිසිවෙකුත් නොදනී. ඔවුන් චක්‍රයේ කාල පරාසය පවා නොදනී. පරම පියා කියයි, "මා පැමිණ ඔබට ශ්‍රීමත් ලබා දී ඔබව උසස් අය බවට පත් කරවනවා. කලවම ඉවත් වී යන්නේ ස්මරණයේ ගින්නෙන් පමණයි. වෙන ක්‍රමයක් නැත. ඔය දරුවන් එඩිතර විය යුතුයි."
බිය නොවන්න. පරමාත්ම දෙවියන් ආරක්ෂකයා තම පියා වූ කල දරුවන් බිය විය යුත්තේ කුමකටද? ඔබට මොන ශාපයක් යමෙකුට දිය හැකිද? කොහෙත්ම නැත. අච්චා. සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමුවන දරුවන්ට ඔබගේ මව පියා බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණය සඳහා සාරාංශය අංක 1. ඔබ විසින් කළ යුතු සෑම දෙයක්ම සෙනෙහසින් කරන්න. පරම පියා සිහිපත් කරමින් නිරන්තරයෙන් ප්‍රමෝදයෙන් සිටින්න. දෙවි දේවතාවරු මෙන් සදා නිරතුරුවම සිනාමුසුව සිටින්න. අංක 2. ජීවාත්මය තුල තිබෙන කලවම යෝග ගින්නෙන් ඉවත් කරන්න. ඔබේ පාප නැති කරගන්න. දිරිමත්ව සේවය කරන්න. බිය නොවන්න. වරදානය ඔබ මාස්ටර් සර්ව බලධාරියෙකු වී ඔබේ සියලු භෞතික ඉන්ද්‍රියන් නිති ප්‍රකාරව තබා ගන්න. බාබාය විස්තර කරනවා මාස්ටර් සර්ව බලධාරී රාජයෝගීවරයෙකු වන අයෙක් ස්වාධිපත්‍යයකු බවට පත්වන අතර තම සියලු භෞතික ඉන්ද්‍රියන් නීති ප්‍රකාරව භාවිතා කරයි. රජෙකුට රාජසභාවක් තිබේද ඒ ආකාරයෙන්ම දිනපතා ඔබේ රාජකීය සේවකයන්ගේ භෞතික ඉන්ද්‍රියන්ගේ සභාවක් පවත්වා ඔවුන්ගේ සුබ සාධනය පිළිබඳව විමසා ඔවුන් කිසිවෙකුත් ඔබට විරුද්ධ නොවන බවටත් ඔවුන් සැවම ඔබේ පාලනය යටතේ සිටින බවටත් සහතික කරගන්න. මාස්ටර් සර්ව බලධාරී තම භෞතික ඉන්ද්‍රියන් වලින් එකකින් පවා රැවටිය නොහැකි. ඔබ නවතිනු කියා කියූ සැනින් එය නවතී. පාඨය ඔබ සියලු බලයන් නිසි වේලාවට අනුව ප්‍රයෝග කිරීම යනු මාස්ටර් සර්ව බලධාරියෙකු වීමයි. මාතේශ්වරී ජීගේ අමිල වූ උසස් වදන්. අංක 1. ඇත්ත වශයෙන් ඥානය ලබා ගැනීම විනාඩීක කාරණාවක්. ඉතින් කෙනෙක් විනාඩියෙන් සියල්ල තේරුම් ගන්නවා කියන්නේ ඔහුට ඒ සඳහා වැය විය යුත්තේ විනාඩියක් පමණකි. ඒ සමගම ඔහුගේ ධර්මයත් ඔහු දැනගනී. ජීවාත්මයක් වන මා සාමයේ ප්‍රතිරුවකේ සහ පරමාත්ම දෙවියන්ගේ දරුවෙකි. මේ වටහා ගැනීම විනාඩීක කාරණාවක් වූ නමුත් මෙය විශ්වාස කිරීම සඳහා ඔබට මොනම හත යෝගා ජප තපස්යා හෝ මොනයම් ආධ්‍යාත්මික ප්‍රයත්නයක්වත් දැරීමට අවශ්‍ය නොවේ. එහෙත් ඔබ සරලව කළ යුතු වන්නේ ඔබේ ආදිම ස්වરૂපය
ග්‍රහණය කර ගැනීමයි. ඉතින් අප මේ කරන සියලු උත්සාහයන් කුමක් සඳහාද? එය පැහැදිලි කර තිබෙන්නේ හුදෙක් මේ කුඩා දෙය සඳහායි අප මේ සියලු උත්සාහයන් කරන්නේ කියයි. උදාහරණයක් වශයෙන් අපට ජීවිතය ප්‍රායෝගික කිරීමට අවශ්‍ය නම් අප සියලු ශරීර අවධානයන් සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු වෙනවා. යථාර්ථයෙහි අපගේ සියලු උත්සාහයන් අවශ්‍ය වන්නේ ජීවාත්ම අවධානයට පත්වීම සහ දිව්‍යමය ගුණධර්ම ධාරණය කිරීමයි. මේ සඳහා අප සෑම මොහොතේම සෑම පියවරකදීම අවදානම් සහිතව සිටින්න වෙනවා. අප මායා ගැන අවදානමින් සිටීද එවිට අප හමුවේ කොපමණ උවදුරු පැමිණියත් ඒවාට අපට බාධා කළ නොහැක. මායා බාධා කරන්නේ අපට අපවම අමතක වූ විටයි. අපගේ ප්‍රායෝගික දිව්‍ය නිර්මාණය කිරීම සඳහා මෙපමණ මායිමක් අපට ඇත. කෙසේ වෙතත් ඥානය තත්පරයක විෂයකි. අංක 2. අපගේ මෙම දේවමය ඥානය අපගේ බුද්ධියෙන් මතු වූවක් නොවේ. අපගේ අවබෝධ වීමක් හෝ අපගේ උපකල්පනයක් හෝ චින්තන නොවේ. මේ ඥානය අපට අසන්නට ලැබුණේ ලෝක නිර්මාතෘවරයාගෙනි. එමෙන්ම අප ඥානයට සවන් දී එය අපගේ විඥාණයෙන් අත්විඳීමෙන් සහ වටහා ගැනීමෙන් පසුවයි. ඔබට ප්‍රායෝගිකව පවසන්නේ එය අපගේ විඥාණයට අදාළ කාරණාවක් නම් එවිට එය ක්‍රියා කරන්නේ අපට පමණයි. එනමුත් අපට මේ අසන්නට ලැබුණේ පරමාත්ම දෙවියන්ගෙනි. එය අපගේ විඥාණයෙන් ධාරණය කර අත්විඳීමක් ලබා ඇත. අප කුමක් ධාරණය කරයිද? එය අපගේ විඥානයේ පිළිගත් විට සහ අත්විඳීමක් ලැබුව විට එය අපගේ යයි සැලකේ. අප මෙය ඔහුගෙන් දැනගත්තා. එම නිසා දෙවියන්ගේ නිර්මාණය කුමක්ද? දෙවියන් කවුරුන්ද? එය අපගේ සිතවිලි සම්බන්ධ කාරණාවක් නොවේ. මන්ද එය එසේ වූයේ නම් අපගේ මනසින් එය මතුවනු ඇත. එබැවින් අප පරමාත්ම දෙවියන්ගෙන් ලද ධාරණය කළ යුතු ප්‍රධාන කරුණ වන්නේ යෝගා වීමටයි. කෙසේ වෙතත් අපට යෝගා කිරීමට හැකි වීමට පෙර අපට ඥානය අවශ්‍යයි. යෝගා කිරීමට පෙර අපට ඥානය අවශ්‍ය වන්නේ ඇයි? පළමුවෙන් සිතනවා, ඉන්පසු වටහා ගන්නවා. ඉන්පසුයි අපට යෝගාව ඇතිවන්නේ. සෑම විටම කියන දෙයක් තමයි මුලින් වටහා ගැනීම අවශ්‍යයි කියා. එසේ නැතිකොට වැරදි ක්‍රියාවන් සිදු කෙරේ. ඒ නිසායි ඥානය මුලින්ම අත්‍යවශ්‍ය වන්නේ. ඥානය උසස් තත්වයක් වන අතර එය තේරුම් ගැනීමට අපට බුද්ධිය අවශ්‍යයි. මන්ද අපට උගන්වන්නේ අති උසස් පරමාත්ම දෙවියන්ය. අච්චා. ඕම් ශාන්ති.